අද කරන්නේ අභිධර්මයේ පළවෙනි පාඩමේ චිත්ත පරමාර්ථය අපි පටන් ගත්තේ චිත්ත පරමාර්ථය 4 වෙනි කොටස. අපි ඉස්සෙල්ලා වීඩියෝස් වලින් කිව්වා චිත්ත පරමාර්ථය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනවා කියලා. එකක් භූමි වශයෙන් අනිත් එක සිතේ ಜಾති වශයෙන්. එතකොට ඊට පස්සේ අපි දැන් මේ සිත් අද ඉඳලා සිත් 121 තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ සිත් 121 මේ කියලා දෙන්න අර භූමි වශයෙන් බෙදා දැක්වීම සහ අර සිත් ಜಾති වශයෙන් බෙදා දැක්වීම බොහොම පහසු වෙනවා. අපි බලමු මේ සිත් 121 භූමි වශයෙන් බෙදා දැක්වුවාම ඒ භූමි වලට සිත් කීයක් ලැබෙනවද කියලා. බහුලව ලැබෙන සිත්. එතකොට අපි බලමු මුලින්ම සිත් 121 භූමි වශයෙන් බෙදා දැක්වීම. පළවෙනි මේ වගුවේ පළවෙනියෙන්ම තින්නේ 31 භූමි බෙදා දැක්වීම. දැන් අපිට දන්නවනේ ඕගොල්ලන් සක්වලක භූමි 31ක් තියෙනවා. ඊට පස්සේ ඒ 31 භූමි නැවත ප්‍රධාන භූමි 4කට බෙදා දැක්වෙනවා. ඒක තමයි පළවෙනිම වගුවේ පළවෙනිම කොටසේ තියෙන්නේ. මොනවද ඒ 4? කාමාවචර භූමිය, ඒකට ලෝක 31කින් 11ක් අයිති වෙනවා. රූපාවචර භූමිය, ඒකට ලෝක 16ක් අයිති වෙනවා. අරූපාවචර භූමිය, ඒකට ලෝක 4ක් අයිති වෙනවා. ලෝකෝත්තර භූමිය කියන්නේ ඒක භූමියක් නෙමෙයි. අර ඒ සිත් පිළිබඳව ඒ ඇති වෙන සිත් ලෝකෝත්තර සිත් ඇති වෙනවා. ඒක නිසා අපි ඒ භූමියට කියන්නේ ඒ ලෝකෝත්තර සිත් වලට තමයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. නැත්තම් වෙනම අර කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ භූමි වශයෙන් වෙන් වෙච්ච භූමියක් ගැන නෙවෙයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. ලෝකෝත්තර සිත් වලට. එතකොට දැන් කාමාවචර භූමියට ලෝක 11ක් අයිති වෙනවා කියලා කිව්වා. සතර අපායයි, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි. ඒකේ බහුලව ලැබෙන සිත් ගණනක් තියෙනවා. එතකොට මේ බහුලව ලැබෙන සිත් ගණන තමයි සිත් 54ක්. එතකොට රූපාවචර භූමියේත් ලෝක 16ක් තිබුණාට ඒකේ බහුලව ලැබෙන්නේ සිත් 15යි. අරූපාවචර භූමියේත් ලෝක 4ක් තිබුණාට ඒකේ බහුලව ලැබෙන්නේ සිත් 12ක්. ලෝකෝත්තර භූමියේ සිත් 40ක් තමයි 121 විදිහට බැලුවොත් සිත් 40ක් ලැබෙන්නේ. නැත්නම් සාමාන්‍ය අපි ලෝකෝත්තර සිත් 8ක් වශයෙන් තමයි ගන්නෙ. මේ දීර්ඝ වශයෙන් ඕගොල්ලෝ මේ අවසානයේ ඉගෙන ගන්න නිසා අවසාන පන්තියේ සිත් 121ක් වශයෙන් තමයි මුළු සිත් 121ක් වශයෙන් අරගත්තාම ලෝකෝත්තර භූමියට ආයත් වෙන සිත් ගාන සිත් 40ක් වශයෙන් තමයි කියන්නේ. එතකොට ඕගොල්ලන් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මේ සිත් කාමාවචර භූමියට ආයත් වෙන සිත් 54ක් කියන්නේ බහුලව ලැබෙන සිත් ගණන. දැන් අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් අපි මේ යම් කිසි රටක් බැලුවොත් ඒ රටේ වාසය කරන ජනතාවක් ඉන්නවා. ඉතින් ඒ ජනතාව දැන් අපි ශ්‍රී ලංකාවේ වාසය කරන ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව මෙතන මේ බහුලව ලැබෙන සිත් කියලා අපි ඒ ජනතාවට උපමා කරොත් දැන් එතකොට ලංකාවේ ඉන්නේ ඒ ජනතාව විතරද? නෑ. දැන් එතකොට ඒගොල්ලන් පිට රටවල විදේශිකයොත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා. නමුත් ලාංකිකයෝ වශයෙන් මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ යම්කිසි ජන කොට්ටාශයක්. ඉතින් ඒක තමයි දැන් මෙතනත් කියවෙන්නේ. මේ කාමාවචර භූමියේ සිත් 54ක් බහුල වශයෙන් ලැබෙනවා සිත් 54ක්. එතකොට මේ කාමාවචර භූමියේ මේ තියෙන්නේ මේ සිත් 54 විතරක් නෙවෙයි. දැන් මේ රූපාවචර භූමියේ ලැබෙන සිත් උනත් මේ කාමාවචර භූමියේ ඇති වෙන්න පුළුවන්. දැන් අරූපාවචර භූමියේ තියෙන සිත් උනත් මේ කාමාවචර භූමියේ ඇති වෙන්න පුළුවන්. ඒතකොට ලෝකෝත්තර සිත් උනත් මේ කාමාවචර භූමියේ ඇති වෙන්න පුළුවන්. හැබැයි බහුලව ලැබෙන්නේ මෙන්න මේ කියන සිත් 54 තමයි. ඒක කාමාවචර භූමියට අයත් සිත් 54. දැන් ශ්‍රී ලාංකිකයෙක් නම් එයා අයිති වෙන්නේ ශ්‍රී ලංකාවට. නමුත් ඒ ශ්‍රී ලාංකිකයා විදේශීය රටකට ගියොත් විදේශීය රටවල වලටත් එයාට යන්න හැකියාව තියෙනවා. ඒතකොට ඒ විදේශීය රටකට ගියත් එයාගේ ජාතිය වශයෙන් ගන්නේ එයා ශ්‍රී ලාංකිකයෙක් විදිහට. එතකොට නැත්නම් ඒ රටකට ගියාම ඒ රටේ වැසියෙක් විදිහට නෙමෙයි එයා කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් කියන විදිහ. ඒක තමයි දැන් මෙතනත් කියවෙන්නේ. කාමාවචර භූමිය කිව්වහම ඒ භූමියට අයත් සිත් 54ක් බහුලව ලැබෙන සිත් 54ක් තියෙනවා. ඒතර රූපාවචර භූමියෙත් එහෙමයි, අරූපාවචර භූමියෙත් එහෙමයි, ලෝකෝත්තර භූමියෙත් එහෙමයි. හැබැයි මේ කාමාවචර භූමියේ මේ සිත්
54ම විතරක් නෙවෙයි ලැබෙන්නේ. මේවට අනිත් භූමිවල සිතුත් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් මම මේ ගත්තේ උදාහරණයකින් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ. දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙවෙයි. විදේශීය රටවල් වල ඈත් ඉන්නවා. ඒ වගේම දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ වෙනත් විදේශීය රටවල් වලත් ගිහිල්ලා පදිංචි වෙලා හරි සංචාර වලට හරි ගිහිල්ලා ඉන්නවා. නමුත් ඒ උන්ව හඳුන්වලා දෙන්නේ ඒ භූමියට අයත් උන් ඉපදිච්ච භූමියට අයත් නාමයෙන්. එතකොට ශ්‍රී ලංකාවේ ඉපදිච්ච කෙනෙක් නම් එයා ශ්‍රී ලාංකිකයෙක්. එතකොට ජපානයේ ඉපදිච්ච කෙනෙක් නම් එයා ජපන් වැසියෙක්. එතකොට එයා කුමන රටක හෝ ඉපදුනත් ඒ රටේ නමින් තමයි එයා ඒ පුරවැසිභාවය ගැන කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ කාමාවචර භූමියේ කාමාවචර භූමියට ලෝක 11ක් අයිති වෙලා තියෙනවා. එතකොට ඒකට බහුලව ලැබෙන සිත් ගණන වශයෙන් ගන්නෙ අර සිත් 121කින් සිත් 54යි. එතකොට කියන්න බෑ ඒ සිත් 54ම විතරයි ඒ භූමියේ ඇති වෙන්නේ කියලා. අන්න ඒකයි මට ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් රූපාවචර භූමිය බැලුවොත් රූපාවචර භූමියේ බහුලව ලැබෙන්නේ සිත් 15යි. රූපාවචර සිත් කියලා රූපාවචර භූමියේ ඒ රූපාවචර සිත් නමින් ඇති වෙනවා බහුලව ඇති වෙන සිත් ගන්න තමයි සිත් 15. නමුත් මේ රූපාවචර සිත් ඒ භූමියේ ඇති වෙන්නත් පුළුවන්, කාමාවචර භූමියේ ඇති වෙන්නත් පුළුවන්, අරූපාවචර භූමියේ ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේම තමයි අරූපාවචර භූමියේ බහුලව ලැබෙන සිත් ගන්න වශයෙන් ගන්න සිත් 12යි. අපි එතකොට ඒ සිත් 12 ඒ අයිති ඒ භූමියට. නමුත් මේ සිත් කාමාවචර භූමිය ඇති වෙන්නත් පුළුවන්, රූපාවචර භූමිය ඇති වෙන්නත් පුළුවන්. එහෙම ඒ අනිත් භූමිය වලත් ඇති වෙන්න පුළුවන්. ඒතකොට ලෝකෝත්තර සිත් ගත්තොත් ලෝකෝත්තර භූමියක් කියලා එකක් නැහැ. නමුත් මේ ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. ඒ 40ත් එහෙමයි. කාමාවචර භූමිය ඇති වෙන්නත් පුළුවන්, රූපාවචර භූමිය ඇති වෙන්නත් පුළුවන්, අරූපාවචර භූමිය ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සිත් හඳුන්වන්නේ ඒ භූමියට අයත් නම් වලින්. එතකොට කාමාවචර භූමියට අයත් මේ සිත් 54 හඳුන්වනවා කාමාවචර සිත් කියලා. රූපාවචර භූමියට බහුලව ලැබෙන මේ සිත් 15 හඳුන්වනවා රූපාවචර සිත් කියලා. අරූපාවචර භූමියට මේ බහුලව ඇති වෙන මේ සිත් 12 අරූපාවචර සිත් කියලා තමයි හඳුන්වන්නේ. ඒතකොට ලෝකෝත්තර භූමියක් කියලා දෙයක් නැහැ. පස්සේ ඔයගලන්ට කියලා දෙනවා මේ ලෝකෝත්තර කියන එකේ තේරුම. මේ ලෝකෝත්තර භූමියට අයත් සිත් 40 හඳුන්වන්නේ ලෝකෝත්තර සිත් කියලා. එතකොට අද අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ කාමාවචර භූමියට අයත් කාමාවචර සිත් 54. දැන් ඒක හරි ලේසි වුණා. දැන් ඔයගලන්ට ඉස්සෙල්ලා මම අර සිත් ප්‍රභේද කරලා ඒ ප්‍රභේද දෙවර්ගයක් ගැන කිව්වා. භූමි වශයෙන්, ಜಾති වශයෙන්. එතකොට මේ සිත් 121 ඉගෙන ගැනීමේදී මේ වර්ග කිරීම හරිම ප්‍රයෝජනවත් වෙනවා. ඔයගලන්ට පහසෙන් මේ සිත් මතක තියාගන්න. එතකොට කාමාවචර භූමියේ කාමාවචර සිත් 54ක් තියෙනවා. එතකොට මේ ඒ 54ත් නැවත ප්‍රධාන බෙදීම් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ 54 නැවත ප්‍රධාන බෙදීම් තුනකට බෙදෙනවා. ඒ ප්‍රධාන බෙදීම් තුන තමයි අකුසල සිත් 12, අහේතුක සිත් 18, සෝබන සිත් 25. එතකොට බලන්න මේ කාමාවචර භූමිය තමයි අකුසල් සිත් අයිති වෙන්නේ මේ කාමාවචර භූමියට. ඒතොර රූපාවචර භූමියේවත් අරූපාවචර භූමියේවත් ලෝකෝත්තර භූමියේවත් මේ අකුසල් සිත් පහළ වෙනවයි කියලා ඒ නමින් අකුසල් සිත් පහළ වෙන්නේ රූපාවචර අකුසල් සිත් අරූපාවචර අකුසල් සිත් කියලා එහෙම අකුසල් සිත් නෑ. කාමාවචර භූමියට තමයි මේ අකුසල් සිත් 12 අයිති වෙන්නේ. ඊට පස්සේ තව දින අහේතුක සිත් 18ක් අයිති වෙනවා. දැන් මේ ප්‍රධාන බෙදීම් තුන අකුසල් සිත් 12, අහේතුක සිත් 18, සෝබන සිත් 25. එතකොට මේ අහේතුක සිත් කියලා කියන්නේ දැන් ඕගලන්ට මම කියලා දුන්නා සිත්වල හේතු 6ක් ගැන. කුසල හේතු 3යි, අකුසල හේතු 3ක් ගැන. එතකොට කුසල හේතු වශයෙන් අපි ගත්තේ අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට අකුසල හේතු වශයෙන් ගත්තේ ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ඒ කිව්ව 6න් එකක්වත් අයිති නැති සිත් වලට තමයි කිව්වේ අහේතුක සිත් කියලා. එතකොට මේ අහේතුක සිත් මේ ඕගලන්ට ඉගෙන ගන්න තියෙන අහේතුක සිත් මේ ඕගලන්ට ඉගෙන ගන්න තියෙන සිත් 121කින් අහේතුක සිත් තියෙන්නේ මෙන්න මේ කියන 18 විතරයි.
එතකොට ඒකෙන් 18 අහේතුක සිත් උනොත් ඉතිරි ඒ 121කින් මේ 18 අඩු කරාම ඒ ඉතිරි සිත් මේ මොන සිත් වෙන්න ඕනේද? සහේතුක සිත්. ඒ සහේතුක සිත් කියන්නේ අර හේතු 6න් එකක් හෝ තියෙනවා නම් අන්න ඒ සිත් වලට කියනවා සහේතුක සිත් කියලා. දැන් එතකොට මේ කාමාවචර භූමිය තමයි අකුසල් සිත් 12ක් තියෙන්නේ. අහේතුක සිත් 18ත් උපදින්නේ මේ කාමාවචර භූමියේ. අනිත් භූමිය වලට මේ සිත් දෙක අයිති වෙන්නේ නැහැ. නමුත් පහළ වෙන්න පුළුවන්. මේ සිත් අකුසල් සිත් 12 හෝ අහේතුක සිත් අනිත් භූමිය වල පහළ වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ අරූපාවචර භූමිය නම් අහේතුක සිත් පහළ වෙන්නේ නැහැ. නමුත් මේ අනිත් භූමි දෙකේ මේ අකුසල් සිත් 12යි අහේතුක සිතුයි පහළ වෙන්න පුළුවන්. හැබැයි මේවා අයිති භූමිය තමයි, මේවා බහුල වශයෙන් පහළ වෙන භූමිය තමයි කාමාවචර භූමිය. ඒතකොට ඔයගොල්ලෝ හොඳටම මතක තියාගන්න මේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි සෝබන සිත් 25යි. මේකට කුසල් සිත් කියන්නේ නැතුව අපි සෝබන සිත් කියලා කිව්වේ මොකද මේ රහතන් වහන්සේලාටත් මේ සිත් ඇති වෙනවා. එතකොට මේ සිත් වලට කුසල් කියලා කියන්න බෑ. මොකද රහතන් වහන්සේලාට කුසල් සිත් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ සෝබන සිත් කියලා මෙතනට දාලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට මේ සෝබන සිත් කියන එක පැහැදිලි කිරීම මේ චෛතසික පාඩමේදී ඕගොල්ලන්ට ඒක හොඳටම විස්තර කරලා දෙන්නම්. දැන්ට ඒක කිව්වා කියලා ඕගොල්ලන්ට ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඒක නිකන් වැඩි මේ නොතේරෙන දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා දැන් ඔයාලා මතක තියාගන්න එක කුසල් සිත් හා සමානයි. කුසල් සිත් තමයි. නමුත් ඒකේ නම ලියලා තියෙන්නේ ශෝබන සිත් කියලා. එතකොට අකුසල් සිත් 12ක් තියෙනවා. කාමාවචර සිත් 54 ප්‍රධාන බෙදීම් තුනට අහේතුක සිත් 18ක් තියෙනවා. සෝබන සිත් 25ක් තියෙනවා. එතකොට අකුසල් සිත් 12 තියෙන්නේ මේ කාමාවචර භූමිය ආයත් බහුලව ඇති වෙන සිත් කොටසට තමයි. ඒතකොට අහේතුක සිතුත් තියෙන්නේ මේ කාමාවචර භූමියට අයත් සිත් 54 තමයි. එතකොට අපි දැන් බලමු අකුසල සිත්වල වූ අකුසල මූල තුන නම් කරන්න. දැන් ඔයගොල්ලන් මේ ටික දන්නවා අකුසල සිත්වල තියෙන අකුසල මොකද මේ අකුසල් කියලා මේ සිත්වලට දාලා තියෙන්නේ. ඒ අකුසල් කියලා ඒ සිත්වලට දාලා තියෙන්නේ. ඒකේ අර අකුසල මූල තුන හේවත් අකුසල හේතු තුන තියෙන නිසා මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. සෝබන සිත්වල වූ කුසල මූල තුන හේවත් කුසල හේතු තුන නම් කරන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ. අහේතුක සිත් ඒ නමින් හඳුන්වා ඇත්තේ ඇයි? අහේතුක සිත්වල කුසල මූල තුන හෝ අකුසල මූල තුනෙන් එකක්වත් නැති නිසා. ඊට පස්සේ හේතු හෙවත් මූල සහිත සිත් හඳුන්වන පොදු නම. මේ හේතු හෙවත් මූල මේ හේතු තියෙන සිත් හඳුන්වන පොදු නම තමයි සහේතුක සිත්. එතකොට මේ අහේතුක සිත් 18 ඇරෙන්න ඉතිරි 121කින් ඉතිරි සිත් සියල්ලම සහේතුක සිත්. හේතු හෙවත් මූල රහිත සිත් හඳුන්වන නම් මොකද්ද? අහේතුක සිත්. කාමාවචර සිත් ප්‍රභේද තුනෙන් හේතු සහිත සිත් ප්‍රභේද දෙක කුමක්ද? දැන් මේ කාමාවචර සිත් 54 බෙදීම් තුනකට බෙදලා තියෙනවා. ඒකේ අහන්නේ හේතු සහිත සිත් ප්‍රභේද දෙක මොකක්ද කියලා. හේතු සහිත සිත් ප්‍රභේද දෙක තමයි මේ අහේතුක සිත් 18 කියන එක ඇරුණාම අකුසල සිත් සහ ශෝබන සිත් කියන ඒ ප්‍රභේද දෙක තමයි කාමාවචර සිත් ප්‍රභේද තුනෙන් හේතු සහිත සිත් ප්‍රභේද දෙක. කාමාවචර සිත් ප්‍රභේද තුනෙන් හේතු රහිත සිත් ප්‍රභේදය කුමක්ද? හේතු රහිත සිත් ප්‍රභේදය තමයි අහේතුක සිත් 18. දැන් ඊට පස්සේ ළමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ දැන් කාමාවචර සිත් 54 තමයි ඔයගලන්ට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඒකේ ඉගෙන ගන්නකොට පළවෙනි ප්‍රධාන බෙදීම තමයි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. අකුසල් සිත් 12. ඔන්න මේ තියෙන්නේ අකුසල් සිත් 12. එතකොට අකුසල් සිත් වල යෙදෙන හේතු තුන මොකක්ද කියලා අහුවොත් ලෝභ, ද්වේෂ, මෝහ. මේ අකුසල් සිත් 12ත් නැවත ප්‍රධාන බෙදීම් තුනකට යෙදෙනවා. ඒවැය තියෙන මේ හේතු තුන පදනම් කරගෙන. ප්‍රධාන ප්‍රභේද තුනකට බෙදෙනවා මේ තියෙන හේතු අකුසල මූල හේවත් අකුසල හේතු තුන මේ අනුව. එතකොට අපි බලමු අකුසල් සිත් 12 බෙදෙන ප්‍රධාන ප්‍රභේද තුන සහ ඒවාට අයත් සිත් සංඛ්‍යාව කීයද කියලා. ලෝභ මූල සිත්. එතකොට මේ තියෙනවනේ ඔයගලන්ට හරිය ලේසි මතක තියාගන්න. අකුසල් සිත් 12යි ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට බෙදෙන ප්‍රධාන බෙදීම් තුන තමයි ඒක. අකුසල් සිත් 12. ලෝභ මූල සිත් තියෙනවා 8ක්. ද්වේෂ මූල සිත් තියෙනවා 2ක්.
මෝහ මූල සිත් තියෙනවා දෙකක්. ඔන්න ළමයි ඕගලන් සතර අපාගත වෙනවා නම් ඕගලන්ට සතර අපාගත වෙන්නෙත් ඕගලන්ට නිවන අහුරවන්නෙත් මෙන්න මේ කියන මේ අකුසල් සිත් 12න් තමයි. මේ අකුසල් සිත් 12 ප්‍රහාණය කරොත් නැවත ඇතිවීමක් නොවුනොත් තමයි ඕගලන් නිවන කරා යන්නෙත් අනිත් එක සතර අපාගත නොවෙන්නෙත්. ඉතින් සතර අපාගත වෙන එකම හේතුවත් අනිත් එක අපි මේ සසරේ ගමනට හේතු වෙන්නෙත් බොහෝ දුරට මේ කියන මෙන්න මේ අකුසල් සිත් 12 තමයි. ඉතින් මේ අකුසල් සිත් වල දැන් ඔයගොල්ලන් දන්නවා බෙදෙන ප්‍රධාන බෙදීම් තුන මොකක්ද කියලා. ලෝභ මූල සිත් 8යි. ලෝභ මූල සිත් කිව්වම ඔයගොල්ලන් දන්නවා අනිවාර්යයෙන්ම ඒක තියෙන්න ඕනේ ලෝභය. ද්වේෂ මූල සිත් 2යි. මෝහ මූල සිත් 2යි. කවදාකවත් ළමයි මේ ලෝභ ද්වේෂ මෝහ කියන හේතු තුනේ දැන් මේවා මේ සිත්වල යෙදෙන හැටි දැක්කහම ලෝභයයි මෝහයයි තමයි මේ ලෝභ මූල සිතේ යෙදෙන්නේ. ඒ වගේම ද්වේෂ මූල හිතේ යෙදෙන්නේ හේතු දෙකයි, ද්වේෂයයි මෝහයයි. එතකොට මෝහ මූල සිතේ නම් යෙදෙන්නේ මෝහය පමණයි. ඇයි එතකොට මේ ලෝභ මූල සිතක ද්වේෂය යෙදෙන්නේ නැත්තේ? ලෝභය කියන්නේ යම්කිසි අරමුණක ඇලීම. ද්වේෂය කියන්නේ අරමුණේ ගැටීම. ඉතින් කවදාවත් එක සිතක ඇලීමකුයි ගැටීමකුයි ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කවදාකවත් ලෝභ මූල සිත්වල මේ ද්වේෂය කියන හේතුව අයිති වෙන්නේ නැහැ. ද්වේෂ මූල සිත්වල මේ ලෝභය කියන හේතුව අයිති වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. එතකොට මේ ලෝභ මූල සිත්වල තියෙනවා හේතු දෙකක්, ලෝභයයි මෝහයයි. නමුත් ඒකේ වඩාත් ප්‍රකට ඒක පැහැදිලිව පෙනෙන්නේ මේ ලෝභය කියන එක. ඒක නිසා තමයි ලෝභ මූල සිත් 8 කියලා දාලා තියෙන්නේ. ද්වේෂ මූල සිත්වල දෙකෙත් තියෙන්නේ ද්වේෂයයි මෝහයයි. නමුත් වඩාත් ප්‍රකට ද්වේෂය. ඉතින් ඒ ද්වේෂය නිසා ඒ සිත් දෙකට කියන්නේ ද්වේෂ මූල සිත් දෙක කියලා. මෝහය නම් මෝහය විතරයි ඒ සිත් දෙකේම තියෙන එකම හේතුව විතරයි. මෝහය කියන හේතුව විතරයි. ඒක නිසා ඒක තමයි ඉතින් ප්‍රකට වෙන්නේ. ඒක නිසා ඒකට කියන්නේ මෝහ මූල සිත් දෙක කියලා. ඉතින් දැන් අපි ඉගෙන ගන්න ඕනේ ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියන මේ අකුසල් සිත් 12 තමයි ඔයගොල්ලන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න ඉස්සර වෙලා අපි බලන්න ඕනේ මේ සිත් තියෙනවල මේ තියෙන්නේ මුලින්ම තියෙන ලෝභ මූල සිත් 8. ඒ ලෝභ මූල සිත් 8ත් ප්‍රධාන බෙදීම් තුනකින් ප්‍රධාන ලක්ෂණ තුනකින් යුක්තව තමයි එක සිතක් හැදිලා තියෙන්නේ. ප්‍රධාන ලක්ෂණ තුනකින්. අපි ඒ ගැන දැන් මේ ප්‍රධාන ලක්ෂණ තුන අපි බැලුවොත් ලෝභ මූල සිත් 8 ප්‍රධාන ලක්ෂණ තුන තමයි වේදනාව අනුව සිත බෙදිලා තියෙනවා. සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත කියලා. දිට්ඨිය අනුව මේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා මේ ලෝභ මූල සිත් 8 සකස් කිරීමේදී. සංස්කාර ભેදය අනුවත් මේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා මේ ලෝභ මූල සිත් 8 ගැන කතා කිරීමේදී. එතකොට ලෝභ මූල සිත් 8 ගැන කතා කරනකොට වේදනා ભેදයක් තියෙනවා. දිට්ඨිය ඒ ભેදයෙන් කතා කරන්න පුළුවන්. සංස්කාර ભેදයෙන් කතා කරනවා. මේකත් ප්‍රධාන කොටස් තුනකින් යුක්තව මේ හැම සිතකම මෙන්න මේ කියන ප්‍රධාන ලක්ෂණ තුනකින් යුක්ත වෙනවා මේ ලෝභ මූල සිතක. මෙන්න මේ කියන ප්‍රධාන ලක්ෂණ තුන අයිති වෙනවාමයි මේ ලෝභ මූල සිත් 8 ගැන කතා කරන්නේ. මොනවද මේ ප්‍රධාන ලක්ෂණ තුන? වේදනාව, දිට්ඨිය, සංස්කාර. අපි ඒ ගැන පොඩ්ඩක් අපි වෙනම එතන කතා කරන්න අපහසුයි. අපි පොඩ්ඩක් බලමු. ඒ ගැන වෙනම ලියලා. ළමයි සිත් 121ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒකේ මුලින්ම හැම සිතකම මුලින්ම තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි වේදනාව කියන එක. මොකද අපි අරමුණක් ගත්තාම අරමුණත් එක්ක අපේ ඇහැට රූපයක් ගැටුණාම ස්පර්ශ වුණාම අපිට මුලින්ම ඇති වෙන්නේ ඒකේ විඳීමක්. ඒ විඳීමට තමයි වේදනාව කියලා කියන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ නම් වේදනාව කියන්නේ බොහොම අමිහිරි අත්දැකීමකට තමයි හරිම වේදනාවෙන් මං ඉන්නේ මේ දවස්වල හරිම වේදනාවෙන් ඉන්නවා කියලා මිසක් ඒක එතකොට අපි ඒක ගැන හිතාගෙන ඉන්නේ වේදනාව කියන්නේ දුක් මුසු දෙයක් කියලා. නමුත් මේ සිතක වේදනාව කියලා කියන්නේ ඒ විදිහට ආකාරය අනුභවන ભેදය කියලා වේදනාව බෙදෙන කොටසක් තියෙනවා අනුභවන ભેදය කියලා. ඒ කියන්නේ වේදනාව විඳීමේ ස්වභාව තුනක් තියෙනවා. ප්‍රධාන වේදනාව විඳීමේ ස්වභාව තුනක්.
මේ දැන් අපි මේ සාමාන්‍ය ජීවිතයේ වේදනා කියන වචනේ නෙමෙයි මෙතනදී මේ පැහැදිලි වෙන්නේ අනුභවන ભેදය. ඒතර වේදනාව. ඒකේ පළවෙනි එක තමයි සැප වේදනාව. සැපයක් දැන් අපි අරමුණක් ස්පර්ශ වුණාම අපේ ඇසට හෝ කනට හෝ කයට දිවට නාසයට මනසට අපිට ඇති වෙනවා මේ කියන්නේ මේ සැප වේදනාව. ඒ අරමුණ නිසා අපිට සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සතුටු වේදනාවක්. ඒ වගේම ඒ අරමුණ නිසා අපිට දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අපිට විඳීම දුකක් වෙන්න පුළුවන්. අන්න එතන තමයි දුක තියෙන්නේ. දුක් විඳීම. එතකොට තව එකක් ඇති වෙන්න පුළුවන්. අපිට සැපකුත් නැහැ. අපි අරමුණක් දැක්කහම ඒකට අපිට සැපකුත් නැහැ. අපිට ඒකට දුකකුත් නැහැ. අපිට ඒකට ඇති වෙන්න පුළුවන් මදහත් වේදනාව. දැන් අපි කියමු ඕගලන්ට මේ තුන මම මේ උදාහරණයකින් පැහැදිලි කරොත් දැන් ඕගලන් සාමාන්‍ය ඔන්න ඕගලන් ගෙදර ඉන්නකොට ඕගලන්ට ඔන්න අම්මා හොඳට හදලා ගෙයල් දෙනවා හොඳ පළතුරු බීම එකක්. ඒතකොට මොකද ඕගලා ඒ රසයත් එක්ක දිවේ ගැටිලා ඕගලන්ට ස්පර්ශ වෙලා ඕගලන්ට ඇති වෙන්නේ හරිම සතුටු වේදනාවක් සැප වේදනාවක්. එතකොට ඒකට කියන්න පුළුවන් ඒ ඇතිවෙච්ච විඳීම දැන් ඒ රස නිසා ඕගලන්ට ඇතිවෙච්ච විඳීම තමයි සැප විඳීම වේදනාවක්. ඊට පස්සේ දැන් ඕගලා අසනීපෙන් ඉන්න වෙලාවක අම්මා ඕගලන්ට හදාගෙන එනවා හොඳ තිත්ත කසාය මේ වීදුරුව. එතකොට මොකද්ද ඕගලන් ඒක දිවේ රස ඒක ගැටුණාම ඕගලන්ට මොකද්ද ඇති වෙන්නේ? දුක් වේදනාවක්. බොහොම අමාරුවෙන් තමයි මේ අමිහිරි රසයක් එක්ක දුක් වේදනාවක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම ඕගලන්ට මේ සාමාන්‍ය වෙලාවක ගෙයල් දෙන වතුර වීදුරුව නිකන් මේ තිබහක් නැති වෙලාවක තිබහක් තියෙන වෙලාවක නෙමෙයි තිබහක් නැති වෙලාවක මේ ගොඩක් වෙලාවක යන්නේ වතුර බිව්වේ නෑ නේද කියලා ඔන්න වතුර වීදුරක් ගෙයල් දෙනවා. ඒතර ඕගලන්ට ඒකේ රසය ඒ වතුර වීදුරුව බොනකොට ඒකේ සැප වේදනාවක් ඇති වෙන්නේත් නෑ දුක් වේදනාවක් ඇති වෙන්නේත් නෑ. ඕගලන්ට ඒ මදහත් වේදනාවක් තමයි ඇති වෙන්නේ. සැපකුත් නැති දුකකුත් නැති මදහත් වේදනාවක්. එතකොට දැන් ඔයගොල්ලන් හොඳින් තේරුම් ගන්න මේ සිතක පළවෙනි ප්‍රධාන ලක්ෂණය වශයෙන් අපි ලියන්නේ වේදනා ભેදය තමයි ලියන්නේ. එතකොට ඒකේ ආකාර තුනක් තියෙනවා සැප වේදනා දුක් වේදනා මදහත් වේදනා. දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් හිතන් හිටියේ වේදනාව කියන්නේ මේ දුක් වේදනාව ගැන විතරනේ නෑ. වේදනාව කිව්වහම මේකේ ආකාර තුනක් තියෙනවා. සැප වේදනා දුක් වේදනා මදහත් වේදනා. ඊට පස්සේ මේ වේදනාව අපි ආපහු මේ අපේ මේ ඉන්ද්‍රියන් සලකලා මේක ඇස කන නාසය දිව ශරීරය සලකලා ඒක ඉන්ද්‍රිය ભેදේනුත් බෙදා දක්වනවා. එතකොට සැප වේදනාව අපිට ආකාර දෙකකින් දක්වන්න පුළුවන්. අපේ කයට දැනෙන වේදනාවත් අපේ මනසට දැනෙන වේදනාවත්. දැන් කයට දැනෙන එක නම් අපිට වේදනාව දැනෙනවා. දැන් කවුරුට ගැහුවොත් කිනිත්තුවොත් ඒක අපිට අනිවාර්යෙන් දැනෙනවා. සුඛ වෙන්නත් පුළුවන්. ඒ වේදනාව දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. උපේක්ෂා වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒතකොට මේ සැප වේදනාව කියන එකත් නැවත ඉන්ද්‍රිය ભેදය යන කොටස් දෙකකට බෙදෙනවා. කායික. ඒකට කියනවා සුඛ වේදනාව කියලා. ඒ වගේම මානසිකව ඇති වෙන වේදනාව සැප වේදනාවට කියනවා සෝමනස්ස වේදනා. මනසේ ඇති වෙන සතුට සෝමනස්ස වේදනාව. ඒ වගේම මේ දුක් වේදනාවත් අර වගේ කායික මානසිකව ආකාර දෙකකින් දක්වන්න පුළුවන්. කායික ඇති වෙන වේදනාවට කියනවා දුක් වේදනා කියලා. මානසික ඇති වෙන වේදනාවට කියනවා දෝමනස්ස වේදනා කියලා. ඒ වගේම අර මදහත් වේදනාවකුත් එන්න පුළුවන්. මේ කයට වගේම මනසට. ඒකට මේ දෙකටම කියන්නේ උපේක්ඛා වේදනා කියලා. ඉතින් ඒක නිසා ඒක කායික මානසික වශයෙන් ભેදයක් නැහැ. කායට මදහත් වේදනාවක් දැනුණත් මානසික මනසට ඒ වගේ මේ මදහත් වේදනාවක් දැනුණත් ඒ දෙකටම කියන්නේ උපේක්ඛා වේදනා. ළමයි මේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන සිත් 121න් සුඛ වේදනාවක් තියෙන සිත් තියෙන්නේ එකයි. ඒක මම ඒ තැනදී ඔයගලන්ට කියලා දෙන්නම්. දුක් වේදනාවක් තියෙන සිත් තියෙන්නේ එකයි. ඒ වගේම දෝමනස්ස වේදනා. දැන් අපිට මේ තරහ යන්නේ පොඩි දෙයකට තරහ යන්නේ. ඉතින් ඒ වගේ සිත් තියෙන්නේ දෙකයි. බානිත අපිට ඒක පාලනය කරගන්න බෑනේ සිත් දෙකනේ. අපිට කොච්චර තරහ යනවද? ඉතින් මේ සිත් 121කින්ම මේ තරහ යන සිත් තියෙන්නේ දෙකයි. දෝමනස්ස වේදනා සිත් තියෙන්නේ දෙකයි. ඒකත් අපිට ඉතින් පාලනය කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට සුඛ වේදනාවට එකයි දුක්ඛ වේදනාවට එකයි දෝමනස්ස වේදනාවට දෙකයි. ඊතුරු සිත් 120කින් ඊතුරු සිත් සියල්ලම යන්නේ සෝමනස්ස වේදනාවටයි උපේක්ඛා වේදනාවටයි. ඉතින් හොඳ පැත්තට තමයි ගොඩක් වේදනාව බර වෙලා තියෙන්නේ කියන්නේ සෝමනස්සයි උපේක්ඛයි. ඉතින් මේ සුළු ටිකක් තමයි මේ දෝමනස්ස වේදනාවට ගිහිලා තියෙන්නේ
මේ දෙකයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා අපි දැන් මේම ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට ඕගොල්ලන් ඒවා නිකම්ම පාලනය කරගන්න ඉබේ පුරුදු වෙනවානේ. මේ සිත් දෙකකින්නේ අපි මේ ඔක්කොම තරහ රණ්ඩු වීම ඔක්කොම සිද්ධ කරගන්න කියලා ඕගොල්ලන්ට ඒක පැහැදිලි වෙනවා. ඊට පස්සේ ළමයි මේ හැම සිතකම ප්‍රධාන ලක්ෂණ තුනක් අනිවාර්යෙන් තුනක් වගේ තමයි තියෙන්නේ. සමකේ දෙකක් තියෙනවා. සමකේ තියෙන සංඛ්‍යා තියෙනවා. ලක්ෂණ තියෙන ගොඩක් තියෙන ඒවා තියෙනවා. දැන් රූපාවචර සිත් එහෙම බැලුවාම ඒවා ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් කාමාවචර සිත් ගැන අපි දැන් කතා කරන නිසා කාමාවචර සිත්වල ප්‍රධාන ලක්ෂණයක් හැටියට තවත් තියෙනවා අසංස්කාර සසංස්කාර ભેදය කියලා තියෙනවා. දැන් ලෝභ සිතක් දැක්කොත් මුලින්ම තියෙන වේදනාව, දෙවෙනියේ තියෙන දිට්ඨිය ගැන, තුන්වෙනිව තියෙන අසංකාර අසංස්කාර සසංස්කාර ભેදය. දැන් ඕගොල්ලන් දැන් මේකත් පටලවා ගන්න එපා. දැන් ඕගොල්ලන් මේ සංස්කාර කියන වචනේ බොහෝ තැන්වල ඉගෙන ගත්තා. ඒතකොට පටිච්ච සමුප්පාදයේත් ඕගොල්ලන් මේ සංස්කාර නැත්තම් සංකාර කියන වචන දෙක ඉගෙන ගත්තා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ නම් ඒ සංකාර කියලා කිව්වොත් අවිද්‍යාව පත්‍ය සංකාර කියලා කිව්වොත් ඒකට අයිති වෙන සංකාර වලට කුසල කර්ම ගැන අකුසල කර්ම ගැන තමයි කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවානේ පරමාර්ථ ධර්ම එකතු වෙලා පරමාර්ථ ධර්ම තනියම තියෙන්නේ ඒවා එකතු වෙලා සකස් වෙලා හැදෙන සංකත ධර්ම ගැන සංකතේව සංස්කාර ධර්ම ගැන නාම මේ පරමාර්ථ ධර්ම එකතු වෙලා හැදෙන්න පුළුවන් සංකත ධර්ම රූප ධර්ම එකතු වෙලා හැදෙන්න පුළුවන් සංකත ධර්ම ඒකට කියනවා හේතු ප්‍රත්‍ය සකස් වීමෙන් නැති වෙන ධර්ම. එතකොට ඒ කියන එකත් නෙමෙයි මේ සිතේ තියෙන අසංස්කාර සංස්කාර කියලා කියන්නේ. ඒකට කියන්නේ සංකත සංස්කාර කියලා. එතකොට මේ ඒක ගැන කියන්නේ අර හේතු ප්‍රත්‍ය සකස් වීමෙන් නැති වෙන ධර්ම ගැන තමයි එතන සංකත කියලා කියන්නේ. ඊට පස්සේ ඕගලන්ට හම්බ වෙනවා පංචස්කන්ධයේ තියෙන ඒ ස්කන්ධ පහේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහ. එතකොට ඒකෙත් සංස්කාර ස්කන්ධය කියලා එකකුත් තියෙනවා. ඒ කියන එකත් නෙවෙයි මේ කියන මේ සිතේ තියෙන සංස්කාරක කියන්නේ. ඒක කියන්නේ චෛතසික පරමාර්ථ 52න් 50කට තමයි සංස්කාර ස්කන්ධය කියලා පංචස්කන්ධය කියන්නේ. ඔන්න දැන් තියෙනවා සිත්වල. සිත්වලදීත් කියනවා අසංස්කාරික. අසංස්කාරික කිව්වම හිතන්න එපා මේ නිවන කියන එක අසංකතය කියලා හිතන්න එපා. මේ නිවනට කියන නමනේ අසංකතය කියන්නේ. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන අසංස්කාරික සිත්. ඒ කියන්නේ දැන් අපේ සිතක් ඇති වෙනකොට බාහිර මෙහෙවීමක් නැතුව තම කැමැත්තෙන්ම ඇතිවෙන සිත් වලට තමයි කියන්නේ අසංස්කාරික සිත් කියලා. ඒ වගේම සංස්කාරික සිත් කියන්නේ බාහිර මෙහෙවීමක් නිසා ඇතිවෙන සිත් වලට. දැන් ඕගොල්ලෝ යම් කිසි කැමති දෙයක් කරනවා නම් ඕගොල්ලෝ සිතේ ඇති වෙන්නේ ඒ සිත් ඇති වෙන්නේ ඒ කරන ක්‍රියාව ගැන කැමැත්තක්. දැන් ඕගොල්ලෝ රස කෑමක් කනවා නම් ඕගොල්ලන්ට ඉතින් කී ඉන්න ඕනේ නැහැ. ඕගොල්ලන් ගිහිල්ලා කැමැත්තෙන්ම ගිහිල්ලා ඒක කන ඕගොල්ලෝ හිතේ කියනවා මට මේක කන්න ඕනේ කියලා. ඒ වගේම දැන් ඕගොල්ලන් අකමැති දෙයක් කරන වෙලාවක දැන් අපි කියමු ඕගොල්ලන්ට වැඩිපුර පාඩම් කරන්න කියලා එහෙම නැත්තම් බෙහෙත් මොකක් හරි කසාය දෙයක් බොන්න කියලා හරි ඕගොල්ලෝ අකමැති දෙයක් අකමැති අඳුමක් අඳින්න කියලා හරි එහෙම කියනකොට ඕගොල්ලන් ඒ ගැන මේ කිසි කැමැත්තකින් නෙවෙයි හැබැයි කාගේ හරි බල කිරීමකින් තමයි බාහිර බල කිරීමකින් හරි නැත්තම් තමන්ගේ හිතම ඉතින් කවන්නේ එහෙනම් මං මේක කරන්නම් කියලා අර තමා පස්සේ මෙහෙවගෙන තමාගේ හිත හදාගෙන ඒ වගේ ඇතිවෙන සිතකට තමයි කියන්නේ අසංස්කාරික මේ සසංකාරික සිතක් කියලා. ඒතකොට අසංකාරික සිතක් කියන්නේ තමගේ කැමැත්තෙන්ම බාහිර කිසිම මෙහෙවීමක් නැතුව තමගේ කැමැත්තෙන්ම ඇතිවෙන සිත් වලට. ඒතකොට සසංස්කාරික සිත් කියලා කියන්නේ බාහිර මෙහෙවීමක් නිසා ඇතිවෙන සිත් වලට. එතකොට දැන් ඕගොල්ලන් මෙච්චර කල් ඉගෙන ගත්ත සංස්කාර අසංස්කාර එක මේ සිත්වල තියෙන සංස්කාරික අසංස්කාරික බව මේ පටලව ගන්න එපා. ඒක නිසා තමයි මම ඕගොල්ලන්ට මේ ටික මතක් කරලා දුන්නේ. ඊට පස්සේ දැන් මේ ලෝභ සිත්වල තියෙනවා තව දිට්ඨිය කියලා එකක්. තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි දිට්ඨිය කියන එක. දිට්ඨිය කියන්නේ වැරදි දැකීම. ඔයගොල්ලෝ දන්නවනේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත්වන කාලෙත් ජම්බුද්වීපේ තිබුණා දිට්ඨි දෙකක්. මේ මිත්‍යා දිට්ඨියෙන් තමයි හිටියේ. වැරදි දැකීමෙන් තමයි හිටියේ. බුදුරජාන් වහන්සේ තමයි සම්මා දිට්ඨියට පත් කළා මේ නිර්වාණය මේ කියලා දුන්නේ. එතකොට දිට්ඨිය එතකොට මේ සිත්වලක් තියෙනවා දිට්ඨියෙන් යුක්ත වීම. වැරදි දැකීමෙන් යුක්ත සිත්වලට කියනවා දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් කියලා. දිට්ඨියෙන් වෙන්වීම. ඒ කියන්නේ වැරදි දැකීමක් නැහැ. අන්න ඒ වගේ
සිත් වලට කියනවා ditthිගත විප්‍රයුක්ත සිත් කියලා. දැන් ඔන්න දැන් මේ ලෝභ මූල සිත් 8ක් ගැන තමයි අකුසල සිත් 12 මුල්ම සිත් 8 ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. ලෝභ මූල සිත් 8 ගැන. ඔන්න ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ 3 ගැන තමයි කතා කරේ. එකක් වේදනාව. මේක ඔයගොල්ලන් මතක තියාගන්න ඕනේ. මේ 120 සිත් 121 පුරාම මෙන්න මේ වේදනාව කතා කරනවා. මොකද වේදනාවකින් තොරව සිතක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. අරමුණේ රසය මිහිරි හෝ අමිහිරි හෝ මැදහත් හෝ විඳීම නිසා තමයි සිතක් ඇති වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වේදනාව කියන එක නම් දන්නවා. ඒක එයා සාමාන්‍ය ඉතින් මන්ද බුද්ධික ඒ වගේ කෙනෙක් නොවුනත් තේරෙන්නෙම නැති කෙනෙක් ඇරෙන්න මෙන්න මේ වගේ මේ සාමාන්‍ය කෙනෙකුට නම් මේ සිත් 121 පුරාම මේ වේදනාව කියන එක තමයි මුලින්ම තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ වගේම මේ කාමාවචර සිත්වල තියෙනවා අසංස්කාර සසංස්කාර කියන ભેදිය තියෙනවා. තමාගේ කැමැත්තෙන් ඇති වෙන සිත් නැත්නම් බාහිර මෙහෙයීමක් නිසා ඇති වෙන සිත් කියලා. ඒ වගේම තියෙනවා මේ ලෝභ මූල සිත්වල දිට්ඨියෙන් යුක්ත සිත්, දිට්ඨියෙන් වෙන් වෙච්ච සිත් කියලා. අපි අද ඉගෙන ගන්නේ මේ ලෝභ මූල සිත් 8 ගැන තමයි. ඕගොල්ලෝ මේ සිත් 8 හොඳට කටපාඩමින් තියාගන්න. මොකද මේ වචන ටික ඕගොල්ලන් තේරුම්ම දැනගත්තට පස්සේ මේ සිත් 8 ඉබේම ඕගොල්ලන්ට මතකයට නැගෙනවා. අපි බලමු ලෝභ මූල සිත් 8. ඔන්න පළවෙනි සිත. දැන් ඕගොල්ලන් බලන්න දැන් මේ සිත් 121 ඕගොල්ලන්ට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අකුසල් සිත් 12 ගැන. ඒ කියන්නේ දැන් අපි මේ සංසාරේ ගමන් කරනවා කියන්නේ අපිට ඇති වෙන්නෙම වැඩි හරියක් අකුසල් සිත්. අපි අපේ මේ උමනාවෙන්ම තමයි කුසල් සිත් ඇති කරගෙන මේ අකුසල් සිත් යටපත් කරගෙන ඉන්න ඕනේ. මොකද දැන් මුලින්ම මේ chart මේ ඉගෙන ගන්නත් දාලා තියෙන්නේ අකුසල් සිත් 12 ගැන. මේ 12 නිසා තමයි අපි මේ සංසාරේ යන්නේ. මේ අපිට මේ සිත් 121ක් ඉගෙන ගන්න උනේත් මෙන්න මේ 121ක් ඉගෙන ගන්න වෙන්නේ මේ සංසාරේ ගමන් කරන නිසා. මේ අකුසල් සිත් 12 නිසා තමයි අපිට මේ දේ වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඉගෙන ගන්නත් මුලින්ම වෙලා තියෙන්නේ මේ අකුසල් සිත් 12 තමයි. ඉතින් අපි බලමු මුලින්ම මේ අකුසල් සිත් 12 ලෝභ මූල සිත් 8 හඳුන්වන නම. පළවෙනි සිත් 4ම තියෙන්නේ සෝමනස්ස සහගත වේදනාවෙන් යුක්ත සිත් 4ක්. ඉතිරි 4ක් තියෙන්නේ උපේක්ෂා සහගත සිත් 4ක්. ඒ වගේම පළවෙනි සිත් ඒ වගේම ditthිගත සංප්‍රයුක්ත විප්‍රයුක්ත වශයෙන් මාරුවෙන් මාරුවට පළවෙනි දෙවෙනි සිත් එහෙම වෙනස් වෙලා තියෙනවා. ඊළඟට සංකාර ભેදයත් අසංස්කාරික සිත සංස්කාරක සිත කියලා එහෙම ભેදීකුණුත් වෙලා තියෙනවා. දැන් ඊතර ඕගොල්ලන් වචන තුන මතක ඊතර මේකට කටපාඩම් කරන්න තියෙන වචන තුන තමයි සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත වේදනාව. එතකොට ditthිය නම් ditthිගත සංප්‍රයුක්ත, ditthිගත විප්‍රයුක්ත. සසංකාරක සිතේ ඉගෙන ගන්න තියෙන්නේ අසංකාරික සිත, සසංකාරික සිත. ඔන්න ඔය කියන වචන 8 හරියට මතක නම් ඒ ටිකෙන් තමයි මේ සිතට හදන්න ඕනේ. එතකොට පළවෙනි සිත තමයි සෝමනස්ස සහගත, ditthිගත සංප්‍රයුක්ත, අසංකාරික සිත. සෝමනස්ස සහගත ඒ කියන්නේ සතුටු වේදනාවක් මේ සුඛ වේදනා මේ සෝමනස්ස වේදනාවක් සහිත, සැප වේදනාවක් සහිත, ditthිගත සංප්‍රයුක්ත. ඒ කියන්නේ මොකද? වැරදි දැකීමෙන් යුක්ත අසංස්කාරික සිත. තමාගේ කැමැත්තෙන් ඇතිවෙන සිතක් තමයි පළවෙනිම සිත. සෝමනස්ස සහගත, ditthිගත සංප්‍රයුක්ත, අසංකාරික සිත. ඒ වගේම දෙවෙනි සිත තමයි සෝමනස්ස සහගත එක සතුටු සිතක්. සතුටු මේ සැප වේදනාවක් සහිත ditthියෙන් යුක්ත වූ, ditthිගත සංප්‍රයුක්ත, ditthියෙන් යුක්ත වූ සසංකාරික සිතක්. හැබැයි බාහිර මෙහෙයවීමක් නිසා තමයි මේ සිත ඇති වෙන්නේ. ඒතර තුන්වෙනි සිත ගත්තොත් සෝමනස්ස සහගත ඒක සැප වේදනා සිතක්, ditthිගත විප්‍රයුක්ත. අන්න මේක ditthියෙන් බැහැර වෙලා. ditthියෙන් බැහැර වෙච්ච අසංකාරික සිතක්. හැබැයි තමාගේ මෙහෙයවීම තමයි මේ සිත ඇති වෙලා තියෙන්නේ. එතකොට හතරවෙනි සිත කියන්නේ සෝමනස්ස සහගත සැප වේදනාවක් විඳින, ditthිගත විප්‍රයුක්ත වැරදි දැකීමෙන් වෙන් වෙච්ච තමාගේ මේ
කියන්නේ තමාගේ කැමැත්ත නෙමෙයි මේක බාහිර මෙහෙයවීමක් නිසා ඇතිවෙන සිත. ඊට පස්සේ ඇති වෙන්නේ හතර ළමයි උපේක්ෂා සහගත සිත් හතරක්. කෙලින්ම උපේක්ෂා සහගත කියලා දැම්මහම ඊතුරු හතර මුලටම උපේක්ෂා සහගත කියන්නේ මැදහත් වේදනාවක්. ඒක සැපත් නෙවෙයි දුකත් නෙවෙයි. උපේක්ෂා සහගත වේදනාව සහිත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට ඒක ditthිගත සංප්‍රයුක්ත කියන්නේ ditthියෙන් යුක්ත වූ වැරදි දැකීමෙන් යුක්ත වූ තමාගේ කියන්නේ තමාගේ කැමැත්තෙන්ම ඇති වෙන සිතක්. මම ඔයගලන්ට මේ සිංහල තේරුම් ටික කියලා දෙන්නේ. එතකොට ඔයගලන්ට ඒක ඔයගලන්ට ඇති වෙන සිත් මොනවද කියලා ඔයගලන්ට එතකොට පැහැදිලි වෙනවා. දැන් මේක තියෙන්නේ පාලි වචනේ ඉන්නේ. ඒතර උපේක්ෂා සහගත 6 වෙනි සිත තමයි උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා වේදනා සහිත වැරදි දැකීමෙන් යුක්ත වූ තමාගේ මෙහෙවීමෙන් තමාගේ කැමැත්තෙන් ඇති වෙන සිතක් නෙවෙයි බාහිර මෙහෙවීමකින් ඇති වෙන සිත තමයි 6 වෙනි සිත. 7 වෙනි සිත උපේක්ෂා සහගතයි උපේක්ෂා වේදනාව සහිත ditthිගත විප්‍රයුක්ත වැරදි දැකීමෙන් වෙන් වූ අසංකාරික සිත. ඒ කියන්නේ තමාගේ කැමැත්තෙන් ඇති වෙන සිතක්. එතකොට 8 වෙනි සිත තමයි උපේක්ෂා සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත වේදනාවක් තියෙන මදහත් වේදනාවකින් යුක්ත ditthිගත විප්‍රයුක්ත. ඒ කියන්නේ වැරදි දැකීමෙන් වෙන් වෙච්ච බාහිර බලපෑමක් නිසා ඇතිවන සිතක් තමයි සසංකාරික සිත කියලා කියන්නේ. ඔන්න ලෝභ මූල සිතක්. ඔන්න ඕගොල්ලන් මේ ලෝභ මූල සිත ඇති වෙන්නේ මොකද්ද? කොහොමද? බාහිර අරමුණක් මේ ඉන්ද්‍රියන් හා ගැටුණාම බාහිර අරමුණක් අපි උදාහරණයක් ගත්තොත් රූපයක් ඇහි ස්පර්ශ වුණාම ඇතිවෙන මේ සිත් කියන්නේ ලෝභය ඇලීම නිසා ඇතිවෙන සිත්. ඒ කියන්නේ අරමුණේ ඇලීම නිසා තමයි මේ සිත් අට ඇති වෙන්නේ. ගොඩාක් වෙලාවට අපිට ඇති වෙන්නේ මෙන්න මේ කියන අකුසල් සිත් තමයි. බලන්න ඕගලන්ට ඕන වෙලාවක ඕගලන් හිතන්න බලන්න අපි එකෝ හරි දෙයක හිත තියෙන්නේ ඇලිලා. නැත්තම් තරහකාරයෙක් ගැන හිතලා ගැටිලා. නැත්තම් ඉන්නේ තනිකර මෝල් විදිහට තමයි ඉන්නේ, මෝඩ විදිහට තමයි ඉන්නේ. ඉතින් එතකොට මෙන්න මේ සිත් 12න් තමයි අපි දවස පුරා ගොඩක් වෙලාවට ගත කරන්නේ. ඉතින් අපි බොහොම මේ උත්සාහයෙන් තමයි කුසල් සිතක් ඇති කරගෙන ඒකෝ අධ්‍යයන කටයුතු වල යෙදিলা මේ කුසල් ගැන කල්පනා කරලා මේ කුසල් මේ අකුසල් සිත් යටපත් කරගෙන ඉන්නේ. බොහොම අමාරුවෙන් තමයි අපි දවසේ ඒ කටයුතු ගත කරන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ නිතරම කුසල් කරන්න කියලා. ඒ වෙලාවේදී මේ ඕගලන්ට මේ අකුසල් සිත් පහළ වෙන එක නැති වෙලා යනවා. අකුසල් සිත් වල අකුසල් සිත් මේ කරපු අකුසල කියන්නේ කර්ම මේ කියන්නේ ඵල විපාක දෙන්න යටපත් වෙලා යනවා. මොකද කුසල් නිසා ඒවැ බලය පොඩ්ඩක් යටපත් වෙලා යනවා. නමුත් කවදාකවත් මේ අපි කරපු අකුසල් කවදාකවත් අපිට නැති කරන්න බෑ. ඒවා යටපත් කර තියාගන්න. හරියට අර ලුණු කැටයක් ගිහිල්ලා ගඟට දැම්මා වගේ. දැන් ලුණු කැටය අකුසල් නම් ගඟකට දැම්මහම දැන් අපි ගොඩාක් කුසල් කරනවා නම් ඒක නිකන් අර ලුණු කැටයක් ගඟට දැම්මා වගේ. එතකොට ඒව රසයක් දැනෙන්නේ ඒව ඵල දෙන්නේ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ යටපත් කරගෙනමයි ඉන්නේ. දැන් ඒ වගේ නෙමෙයි අපි ලුණු හවුරක් වතුර වීදුරුවට දැම්මොත් ලුණු හවුර අකුසල් සිත් නම් වතුර වීදුරුව කුසල් නම් ඒ අපි කරලා තියෙන කුසල් ප්‍රමාණය අඩුයි. අපිට ලුණු රසය දැනෙනවා. ඒ කියන්නේ අකුසල් අමිහිරි වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. ඉතින් මේ දැන් ජීවිතේ අකුසල් සිත් 12 අද ලෝභ මූල සිත්තට ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට කල්පනා කරන්න මේ අකුසල් සිත් 12න් මිදිලා මේ මිදෙනවයි කියන්නේ ඉතින් නිවන කරා යනවා කියන එක තමයි. ඉතින් අපි දිනපතා දවස පුරාම අපිට මේ ඇති වෙන්නේ මෙන්න මේ කියන මේ අකුසල් සිත් 12 තමයි අපිට මේ දවස පුරාම ඇති වෙන්නේ. ඉතින් මේකෙන් වෙන් වෙලා කුසල් සිත් ඇති කරගෙන ජීවත් වෙන තමයි බලන්න ඕනේ. දැන් ඕගොල්ලන් මේ මම මුලින් මේ කියලා දුන්න මේ ලෝභ මූල සිත්තට හොඳට කටපාඩම් කරගෙන ඉන්න. අපි ඊළඟ සුමානේ ඊළඟ වීඩියෝ එකෙන් මේ ඉතුරු අකුසල් සිත් 12 ඉතුරු සිත් 4 ඉගෙන ගන්නවා. අදට නවතින්න. තෙරුවන් සරණයි.